ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ. ප්‍රථමයෙන් දවස් උණුසුම් කළ පුවත් සිරස්තල. මම ගමට එන එක කඩාකප්පල්කාරීන්ට හිසරදයක් වෙලා. ඒ නිසාම මම තව තවත් ගමටම එනවා. ජනපති කරුවලගස් වැවදී කියයි. පාස්කු වාර්තාව රටට හෙළි කරන්න කාදිනල් හිමි ඉල්ලද්දී ජනාධිපති නීතිඥ UR හෙළි කරන ක්‍රමය හෙළි කරයි. සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලබපු අවුරුදු 24 තරුණියක් අත්අඩංගුවට. අගමැතිගේ උපදෙසින් ඇස්ට්‍රාසෙනෙකා පූජ්‍ය පක්ෂයටත් එන්නත් කෙරේ. යුගන්ති ගමටම ගිහිල්ලා ගමේ ප්‍රශ්නවලට ගමේදීම විසඳුම් ලබා දෙන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 11 වෙන්න පුත්තලම කරුවලගස් වැවදී අද පැවැත්වුණා. ඕස්රිහාන් මේ වැඩසටහනට එක්වුණු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන් ගමට එන එක කඩාකප්පල්කාරී පුද්ගලයින්ට නම් හිසරදයක් වෙලා තියෙනවා කියලයි. ඒ නිසා මම ගමට යන එක නවත්තන්නේ නැහැ කියන එකත් ජනාධිපතිතුමා අවධාරණයෙන්ම කිව්වා. ගම සමග පිළිසඳරක ජනහද ළඟට ගිය ජනාධිපතිතුමාගේ සංචාරය පිළිබඳ කියන්නේ පුපුතු ප්‍රභාෂණ සූදානම්. අද දවසේදී මේ ස්ථානයට පැමිණලා ඉන්නේ බොහෝ විට දැදුරුවය ව්‍යාපෘතියෙන් අනතුරුව නැවත පදිංචි කරලත් ජනතාවයි. අද දවස පුරාවටම ඔවුන්ගේ ගැටලු අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 11 වැන්න පුත්තලම කරුවලගස්වැව පල්ලේකඹ ග්‍රාම නිලධාරී වසමේ නිලුම්ගම ග්‍රාමයේදී පැවැත්වුණා. අවට ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳීම ලබා දීම අරමුණු කරගනිමින් වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණා. ගම සමග පිළිසඳර 11 වැන්නට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රථමයෙන් ජනතාවට සිය අදහස් ප්‍රකාශ කළා. මේ වැඩසටහන ගැන ඉතින් විරුද්ධ වාදීන් බොහොම ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නලා දෙන්න. රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හම්බෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන අවස්ථාවක් නැති වේදෝ කියලා බයකුත් ඇති. මේ මම සමහර කියන ඒවා වැරදිව අර්ථකථනය කරනවා. මම ගිය හැමතැනකම වගේ මොකද මම යන්නේ ගම්මානවලටනේ. තමන්ගේ වගා භූමිය ළඟම තියෙන භූමිය නැත්නම් තමන්ගේ ගෙදර පිටිපස්සේ තියෙන භූමිය මේ වගා කළා. පස්සේ වනරක්ෂණ වනජීවි වලින් මායිම් ගල් දැමීමේදී යම්කිසි දෝෂයක් නිසා සාරම්පරික වගා කරපු භූමි අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. ඉතින් මේක කතාව හැම තැනකම වගේ කිව්වා. එතකොට මම ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා මේවා මේ අයට මේ වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. එතකොට ඒක මන් දන්නේ මොකද්ද තේරුම් යන්නේ නැත්තේ කියන එක. නමුත් එහෙම තියෙද්දී ගිහිල්ලා වනයි කපනවා කියන අවසර දීලා නැහැනේ. ඒ නිලධාරීන් වහාම නවත්තන්නට ඕනේ. ඒක නෙමෙයි කියලා තියෙන්නේ. බෑ මේවා කඩාකප්පල් කරන අදහසින් වැරදි මත එනවා. එතකොට අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. දශක ගණනාවක් පුරා මේ ප්‍රදේශයේ ජනතාවගේ නොවිසඳුණු ගැටලු රාශියක් අද දවසේදී ඔවුන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. අධ්‍යාපන ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, වාරිමාර්ග ආදී සියලු ශාස්ත්‍රවල ගැටලු මේ ආකාරයෙන් ජනතාව ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. තියෙන ප්‍රශ්නේ වනජීවි එක වෙනම වැඩ කරනවා. වන රක්ෂණ එක වෙනම වැඩ කරනවා. පරිසරයේ වෙනම වැඩ කරනවා. මහා මාර්ගයේ වෙනම වැඩ කරනවා. ජනතාව වෙනුවෙන් කරන්න තියෙන ඒවානේ. ඕගොල්ලෝ එකට වාඩි වෙලා මේක ඉක්මනට තීරණ අරගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මේ එක කඹ ඇද්දම පරිසරයෙන් මේ පැත්තට අදිනවා. වනජීවියකින් මේ පැත්තට අදිනවා. වන රක්ෂණයකින් මෙහාට අදිනවා. එතකොට වෙන්නේ මහ ජනතාව තැලෙනවා. එහෙම නෙවෙයි නිලධාරීන් ඉන්නේ එකටයි. එකට එකහසු වෙලා කොහොමද කරන්නේ කියන එක බලන්නට ඕන. ඒකයි මේ මම මෙතන ඉන්න හැමෝටම කියන්නේ මේ වෙන වෙනම හිතන්න එපා. මූලික වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් සිද්ධ කරන්නේ කොහොමද කියන තීරණ අරගෙන ඒ එකට වැඩ කරන්න. නැත්තම් මේ එකක්වත් කරන්න බෑ. දැන් අවශ්‍යතාවය දන්නෝනි. මේ කුඩා වැව්
තොට්ටි ප්‍රමාණය සුද්ධ කරලා මේ වතුර වැඩි ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් වෙන්න මේවා ප්‍රතිසංකරණය කිරීම. ගරු ජනාධිපතිතුමනි එම වැව් පිළිසකර කරන්න අපේ ගොවි සංවිධාන වෙත අපි ඉල්ලනවා 2019 6 වෙනි මාසේ 25 වෙනිදා ගොවි ජන සහකාර කොමසාරිස් පුත්තලන් දිස්ත්‍රික්කයේ එතුමාගේ ලියුමෙන් අවහිර කරලා තියෙනවා ජනාධිපතිතුමනි අපේ ගොවි ජන සමිතිය වලට ඒවා කරන්න එපා කියලා. අපේ මෙෂර්මන්ට් වලට කපන්න එකඟ වෙනවා නම් අපි ඒක කරලා දෙන්න පුළුවන්. ඒක ඉංජිනියර්ස්ලට සුපර්වයිස් කරන්න පුළුවන් නේ. ඒ අය යටතේ කරවන්න. හරි අපේ අධීක්ෂණය යටතේ කරන්න අපි ඒ වැවක් නැවැත්විස අපිට පාලනය කරගන්න බැරි මට්ටමට අපේ නිලධාරීන්ට. ඒකින්ද අපි ගොවි ජනතාවත් අපිට සහාය දෙනවා නම් ඇත්තට මේ දේ කරන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගේ එක පටන් ගන්න මම එන්නම් බලන්න ඒගොල්ලෝ පස් කපනවාද කුඹුර සුද්ධ කරනවාද කියලා බලන්න. මට කියන්න ලබන සුමානේ හෝ ඊළඟ සුමානේ සතිය දවසක මම එන්නම් බලන්න. දිස්ත්‍රික් කමිටුවේ තීන්දුව ගතස්ස වගේ යුතු නිලධාරියෙක් දිස්ත්‍රික් කමිටුවේ සහභාගී වෙන්නේ නැහැ. ඒත් අපි වාර්තා කිව්වම දිස්ත්‍රික් කමිටුවේ වගේ යුතු නිලධාරියෙක් ඉදිරියපත් වෙන්නේ. ඒක තමයි මේ ගැටලුවක් තියෙන්නේ. සාකච්ඡා කරන්න ඒගොල්ලෝ නැහැ. එන්නෙත් නැහැ සර්. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පැවැත්වෙනවද? පැවැත්වෙනවා. ඔය නිලධාරීන් ඔක්කොම එනවද? නිලධාරීන් පැමිණෙනවා සර්. නමුත් සමහර යෝජනා ඒ අවස්ථාවේ ලැබෙන්නේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට මේ නිලධාරීන් පළාතේ ඉන්න තීරණ ගැනීමට පුළුවන් අය යවන්න. මොකද මට හුඟා කියනවා මේ සංවර්ධන කමිටුවට එන්නේ නැහැ කියලා. ඒක අනිවාර්යෙන්ම ගෙන්න ගන්න හැම නිලධාරියෙක්ම. ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ වනාලි උවදු කරදරේ ඇත්තටම පන්සලකට අපට යන්න නැහැ, පල්ලියකට පන්සලකට කොහොමත් යන්න නැහැ, අපට පාරක යන්න නැහැ හවස 6 වෙද්දි. මේ පළාතේම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට ස්ථීර විසඳුමක් දෙන්න ඕනේ. දැන් හුඟක් අය කියන්නේ මේ අලි ටික විල්පත්තුවට ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒකට ව්‍යාපෘතියක් ඉක්මනින්ම පටන් ගත්තා නම් හරිනේ. ඊට පස්සේ තමයි අලිවැට ගහන්න ඕන. නෙළුම්ගම සහ ඒ අවට ගම්මානවල ජනතාවගේ ගැටලු රාශියකට සාර්ථකව පිළිතුරු ලබා දෙමින් ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 11 වන අදියර නෙළුම්ගම සිට මේ ආකාරයෙන් නිමවට පත් වෙනවා. අප ලබන සතියේදීත් ගම සමග පිළිසඳර වැඩසටහනේ මීළඟ අදියරත් සමග හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් වෙලා තියෙන තොරතුරු කඩිනමින්ම හෙළිදරව් කරන්න කියලා අගරදගුරු හිමිපාණන් ඉල්ලීමක් කළා. ඒ කටයුත්ත ඉක්මනින්ම වෙන්න ඕන කියන එකයි උන්වහන්සේගේ අදහස වෙලා තියෙන්නේ. මේ කමිටු වාර්තාව එළිදක්වන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග කොයි ආකාරයේ එකක්ද කියලා ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහත්තයා පෙන්වලා දෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මීගමුව කටුවපිටිය දෙවස්ථාන ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට සාධාරණයක් ඉටු කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි විරෝධතාවට එක්වුවන් අවධාරණය කළේ. වහන්සේගේ මේ වෙලේ අපි ඉතින් මහසගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ මොකද අපිට මේ වෙච්ච ලොකු අසාධාරණ ලොකු හිත් වේදනාව ඒකට මේකට වගකීම් යුක්තව කවුද සද්ද කියලා මේකට හොයලා මේ සාධාරණ කරලා දෙන්න අපි වහන්සේ තමයි ගෞරව ඉල්ලා සිටින්නේ. බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු ඒකට උදව් කරපු ඒක පිටිපස්සේ ඉන්න හැම බලවේගයක්ම කවුද කියලා පළමුවෙන්ම හොයාගන්න ඕනේ කියන එක මම හැමතිස්සෙම කිව්වා. දෙවෙනි එක මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන ඒක ගැන කිසිම දෙයක් කරන්නේ නැතිව අපේ මිනිස්සුන් 269 දෙනෙක්ව මරන්න ඉඩ දීලා හිටපු අය විතරක් නෙමෙයි මේක වසන් කරන්න මේ ගැන පරීක්ෂණ පවත්වන්න නැතුව මේ ගැන අවවාද අනුශාසනා සහ සලකුණු ලැබිලා ඒක අතපසු කරන්න කටයුතු කරපු ඒ සියලුම නිලධාරීන්ට දඬුවම් කරන්නට ඕනේ කියන එක තමයි අපි එදා කිව්වේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ එක එක බලවේගවලට බය වෙන්නේ නැතුව වාර්තාව ජනතාවට එළිදරව් කරන්න. අපිට ලබා දෙන්න. මම ලියුමක් කරියා එතුමාට මේ වාර්තාව පිටපතක් අපිට ලබා දෙන්න කියලා. ඉතින් අපි ඒක ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒකට වෙනම කොමිටිපත් කරන්න ඕනේ නැහැ. කොමිටි වලින් කරන්නේ ඒකේ දෙන සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉස්සරහට ගන්න කටයුතු කරන එකයි. ඒක අවශ්‍ය නැහැ. කමිෂන් සභාව ඉදිරිපත් කරලා තියෙන හැම යෝජනාවක්ම ඉදිරිදරව් කරන්න ඕනේ. ඒ ඉදිරිදරව් කරලා යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ පැත්තේ මම ඉන්නේ. මම කවදාකවත් පාලක පැත්තේ හිටපු කෙනෙක් නෙමෙයි. පාලනය හරියට කරනවා නම් අපි ඒකට ප්‍රශංසා කරනවා. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. මේ අතර ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පාස්කු කොමිසමේ වාර්තාව එළිදැක්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මෙසේ අදහස් පළ කළා.
ප්‍රථමයෙන්ම ඒ කොමිෂන් සභා වාර්තා අමාත්‍ය මණ්ඩලයට නිකුත් කරනවා. අමාත්‍ය මණ්ඩලය සකසා බැලුවෙන් පස්සේ එය පාර්ලිමේන්තුවට නිකුත් කිරීමෙන් අනතුරුව මහ ජනතාවට ඒ පිළිබඳව දැනගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ තමයි සමහර අංශ රාජ්‍ය ආරක්ෂාවට බලපාන සංවේදී කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ඒ කරුණු එල්දරව් නොකර තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ අපි ඒ ගැන දැනගන්න පුළුවන් වෙන්නේ මේ කොමිෂන් සභා වාර්තාවන් ජනතාවට ඉදිරිපත් කළාට පසුව. පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන මේ විදිහට පුවත් මැවෙද්දී සහරාන්ගෙන් ත්‍රස්ස පුහුණුව ලැබපු 24 හැවිරිදි තරුණියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසයක් සිදු කරපු විමර්ශනයකදී මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට අරන් තියෙනවා. සහරාන් හෂීම් කාන්තාවන් පිරිසක්ද අන්තවාදී සංවිධානයට බඳවාගෙන පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ඒ අනුව එවැනි කාන්තාවන් 7 දෙනෙකු පසුගිය දෙසැම්බර් 7 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි පරීක්ෂණවලට අනුවයි හිඟුල ප්‍රදේශයේ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුගිය දෙසැම්බර් මාස 7 වෙනි දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් කාන්තාවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ලංකාවේ විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයෙන් සහ විවිධ ප්‍රදේශවලින් මේ කාන්තාවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම මුග්ධ අපරාධකරුවන සහරාන් හෂීම් නැමැත්තා විසින් පවත්වාගෙන ගිය පන්තිවලට සහභාගී වීමට අදාළව විශේෂයෙන්ම මේ පන්ති පවත්වා තිබෙන්නේ වහබ්වාදය ඒ වගේම අන්තවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධ කටයුතු සිදු කිරීම සඳහා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊයේ දිනේදී තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 24 හැවිරිදි තැනැත්තියක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. ඇය සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. ඒ අනුව මේ වන විට එවැනි කාන්තාවන් 7 දෙනෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කිරීම මේ වෙනකොට රට පුරාම ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා. සෞඛ්‍යංශ ආරක්ෂකංශ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අද අවදානම් තැන්වල සිටින සිවිල් පුරවැසියන්ටත් එන්නත් කිරීම සිද්ධ වෙද්දී ජනතාව සමග ඍජුව සම්බන්ධ වෙන පූජ්‍ය පක්ෂයටත් එන්නත් ලබා දෙන එක මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ආගමික නායකයින්ට කඩිනමින්ම එන්නත ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුවයි භික්ෂුන් වහන්සේ සඳහා එන්නත ලබා දීම ආරම්භ කෙරුණේ. දිවයිනම ආවරණය වන පරිදි භික්ෂුන් වහන්සේ මෙන්ම සර්ව ආගමික පූජකතුමන්ලාට එන්නත ලබා දීම සිදු වනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේ සඳහා කොරෝනා එන්නත ලබා දීම හෙට දිනේදී සිදුවනු ඇති. මේ අතර බන්ධනාගාර නිලධාරීන්ටද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම තවදුරටත් සිදුවනවා. බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ කටයුතු පසුගිය දින 4 පුරා කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු වුණා. මේ සඳහා බන්ධනාගාර නිලධාරීන් 2351 දෙනෙක් සම්බන්ධ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත දෙන්න තීරණය කරේ ඔවුන්ට උන්ගේ බලය නිසා හරි එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත ලබා දිය යුතු කණ්ඩායම් කවුද කියලා තීරණය කරන කමිටුවක් තියෙනවා. ඒ එක කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ අනුව තමයි ඔවුන්ට ලබා දෙන්න ඕන කියලා නිර්දේශ කරේ. දැන් අපි දකිනවා මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා එන්නත ලබා ගන්න කිව්වම සමහරු පුහු ඊර වෙන්න කියනවා මම ගන්න නැහැ ලංකාවේ ඉන්න අන්තිම කෙනාටත් දුන්නට පස්සේ එන්නත ලබා ගන්න කියලා. මම නම් කියන්නේ පඬිත කතාව වැඩක් නැහැ. ඔබ ඉන්නේ අවදානමක. දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල් වලින් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එවන් පසුබිමක් තුළ දෙමළ සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගන් සිද්ධාර්ථන් මහතා නරහෙම්පිට යුද හමුදා රෝහලට පැමිණ එන්නත ලබා ගත්තා. ඔව් සිංහල හොඳට කතා කරන්න බෑ මල්ලේ. සිංහල බෑ. ඔව්. පුළුවන් නෑ. හරි. PCR වලින් පොසිටිව් වන පිරිසේ යම් අඩුවීමක් පසුගිය දවස් දෙකේදී දැක ගන්න ලැබුණා. අද දවසේත් ආසාදිතයන් වාර්තා වුණේ 257 දෙනෙක් පමණයි. ඒ වගේම ශ්‍රීහාන් අද දවසෙත් මේ වෙනකොට 890 දෙනෙක් පූර්ණ සුවය ලැබලා තම නිවෙස් වලට පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා.
දවසේදී අපේ රටෙන් කොරෝනා ආසාදිතයන් 517 දෙනෙක් වාර්තා වුණා. ඒ අතරින් 11 දෙනෙක් පිටරට ඉඳලා අපේ රටට ආපු අය. වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 152ක් විදිහට. ගම්පහෙන් වාර්තා වුණ ආසාදිතයන් 111 දෙනෙක්. මහනුවරින් වාර්තා වුණා ආසාදිතයන් 57 දෙනෙක්. කොමුණත් අපි දැන් බලමු අද දවසේදී කොරෝනා වෛරස් ව්‍යාප්තිය අලුත්ම තොරතුරු මොනවද කියලා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 79194ක්. ඉන් රෝගීන් 5305 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 617ක්. අද දිනය තුළ කොරෝනා ආසාදිතින් 890 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 73456ක්. මෙරට සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 433ක් වන අතර ඉන් 272 දෙනෙකු පිරිමි පුද්ගලයින් වනවා. සෙසු 161 දෙනා කාන්තාවන්. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලින් 94 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 290 දෙනෙකු නිවෙස් බලා පිටව ගියේ යාපනයේ වාසවිලන් නිරෝධායන මධ්‍යස්ථානයෙන්. යාපනයේ ආරක්ෂක සේනාඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු වුණා. මේ අතර ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,13,19,738ක් දක්වා ඉහළ ගියා. සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 24,65,385ක්. ගෙවුණු පැය 24ක් තුළ ලෝපුරා කොරෝනා රෝගීන් 4,03,36ක් වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළදී සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 10,971ක්. එමෙන්ම පැය 24ක් තුළ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව 78,640ක්. මරණ 2,428ක්ද වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයෙන් ආසාදිතින් 1,067 දෙනෙකු හඳුනාගෙන එද්දී පැය 24ක් තුළ කොරෝනා මරණ 1,345ක් සිදුව තිබෙනවා. රුසියාවෙන් ගෙවී ගිය පැය 24ක් තුළ හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 13,433ක්. මරණ 470ක්ද සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතින් 12,027 දෙනෙකු හඳුනාගෙන එද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 533ක්. ඉන්දියාවෙන්ද පැය 24ක් තුළ කොරෝනා ආසාදිතින් 14,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 117ක් වාර්තා වී තිබෙනවා. මුළු ලෝකයේම වෙලාගත් කොරෝනා වසංගතය නිසා පහුගිය පැය 24 තුළ 20,000කට ආසන්න සංඛ්‍යාවකට Tamanගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. අපි කැමති වුණත් අපි අකමැති වුණත් මේ කොරෝනාත් එක්ක අපිට ජීවත් වෙන්නම සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරනවා නම් මේ කොරෝනා වසංගතයෙන් ගැලවෙන්න අපට ඉඩකඩක් ලැබේවි. අපි ප්‍රාර්ථනා කරමු කොරෝනා වලින් තොර හෙටක් අපට ලැබෙන්න කියලා. අපේ රටේ කලාවට විශාල සේවාවක් ඉටු කරපු ඒ වුණත් මේ වනකොට රටටම අමතක වෙලා තියෙන සුවිශේෂී චරිතයක් ගැන රටට යලිත් මතක් කරලා දෙන්න. අමතක නැති මතක අදත් සූදානම්. ඊගන්තේ ඔස්ට්‍රේහාන් කලා නිර්මාණයකදී ශබ්දය ඉතාමත්ම වැදගත් දෙයක්. අන්නේ ශබ්දය දිස විදියට පරිපාලනය කරගත්ත සුවිශේෂී නිර්මාණකරුවෙක් ගැන අතීත මතකයන් නවති කරන්න ගයන් ඇල්ලගොඩ සූදානමින් ඉන්නවා. අද අපි ඔබට කියන්නට යන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම ශබ්ද පරිපාලන පෙබරවාරි 18 වනදා මාතලේදී උපත ලැබූ ජීවන් මනතුංග පසු කාලයකදී ජෝර්ජ් මනතුංග ලෙස සිය නම් වෙනස් කරගන්නවා.
පේරාදෙණිය මිශ්‍ර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබන ජෝර්ජ් මනතුංගයන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ගැටඹේ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් වනවා. 1957 වසරේ රැකියාවක් සඳහා කොළඹට පැමිණෙන මොහුට මර්වින් රොද්රිගෝ හමුවන්නේ සිය ජීවන ගමන් මඟ වෙනස් කරමින්. මර්වින් රොද්රිගෝගේ සහය ඇතිව සරසවි චිත්‍රාගාරයට පියනගන ජෝර්ජ් මනතුංගයන් සිය මතකය මෙලෙස අවදි කළා. අපේ කොල්ලුපිටියේ පටන් ගත්ත චිත්‍රාගාරයක්. සරසවි චිත්‍රාගාරය කියලා. මාව බාර දුන්නා එතනට. ගුරුනාන්සේ එනවා එයා ඒතකොට බේසික් වැඩේ. ඒ එනවා ඇවිල්ලා ඉවරලා මට ඉතින් කියලා මෙහෙමයි පටිගත කරන්න මෙහෙමයි මේක බයික් එක මේ ඔක්කොම ඉතින් ඔක්කොම කියලා දුන්නා. ඒ අනුව මම ඉතින් වැඩ ඉගෙන ගත්තා. පළවෙනිම මම සීගිරි කාසියව පටන් ගත්තා. ඒකේ ගී පටිගත කරලා ඊට පස්සේ අපි දිගටම ගී පටිගත කරන තමයි ආවේ චිත්‍රපටි ගණනාව. පිළිසමතත් එක මෙහෙමයි අපිට අමාරුවක් නැහැ. අපිට තියෙන මෙහෙමයි එයාට පොඩ්ඩක් වැරදුනත් එයා කරන්න කැමති නැහැ. දවස කැන්සල් කරනවා පවුවදාට කරමු කියනවා. ඒ වගේ තියෙනවා. එයාට ඕනේ හරි විදියට කරගෙන යන්න. පරක් වුණාට කමක් නැහැ. රන්සලු දෙලවක් අතර ওই තුනම කරද්දි හරි විදියට ඒ කියන්නේ අමරදේව මහත්තයා කරගෙන යනවා මියුසික් රෙකෝඩ් කරන්න. එයාට කියනවා රයිට් ඩන් එක දාන්න බලන්න කියලා. එයා දැන් නෝට් ඩවුන් කරගෙන ගම අමරදේව මහත්තයා නිදි. එයාට නිින්ද යනවා. ඉතින් මේක කළා බලලා අමරේ ජෝඩ් අපි දැන් අද කැන්සල් කරමු හෙට දාගමු. හරියට එනකම් කරන්නේ නෑ අයියා. ඒ වගේ හරි අමාරුවක් තිබුණේ ඇත්තක වැඩ කරන්න. එයාට තිබුණේ එයාට හොඳට ඕනේ දවස් ගාණක් ගියක් කමන්නේ. දුහුල් මලක් හොලවාලි සුදු පරවියෝ බඹරු ඇවිත් සරුංගලේ ඇතුළු චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දුන් ජෝර්ජ් මනතුංගයන් සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා. සෝමතා තැල්ලිටි කළ සත්සම්පුර. ඒ සත්සම්පුර කරද්දි සංගීත භාණ්ඩ 45ක්. ඒ ගීත පටිගත කරද්දී සිනිඳු මුදු සුදුලාවේ ඒ ගීතේ 45ක් ඔකෙස්ට්‍රා එක 45ක්. හරිම අමාරු වුණා බැලන්ස් කරන්න. ඒ කියන්නේ සේරම ඉන්ස්ට්‍රුමන්ට් ඕනේ මට ඇහෙන්න ඕනේ. ඉතින් ඔක්කොම සිතාර් 4යි, වයලින් 12යි, කැඩපතක ඡාය, කිසු චරිතේ, කොටිවල්ගේ සටන කොමාර එක දිගට 6ක් ගත්තා මම සම්මාන. ඔක්කොම 7ක් තියෙනවා. සරසවි සම්මාන 7ක් හම්බුණා මට. කලාකාරව වශයෙන් අපි නම් ඇත්තම දැන් අයින් වෙලා වගේ ඉන්නේ කිසි කෙනෙක්ගේ ඇගීමක් නැහැ කියන්නේ. දැන් මට මගේ ෆයිල් එක පෙන්නන්නම්. මේ මං හිතන්නේ දැන් අවුරුදු 40ක් තිස්සේ මම මේ කුලියට මම මේ ඉන්නේ. එන හැම හාණ්ඩුවටම ලියලා තියෙනවා. හැබැයි දෙන්න කියලා තාමත් නැහැ. උත්තර එනවා එච්චරයි. මේ වැඩසටහන මේ වගේ දෙයක් කරන එක ලොකු මේකක් කරන මොකද අපි ජීවිතුන් අතර ඉඳී ඇද්දි. මැරිලා ගියාට පස්සේ මේ වගේ වැඩසටහන් කරලා ඇති වැඩක් නැහැ. නමුත් ජීවිතුන් අතර ඉඳී ඇද්දි මේ වගේ වැඩසටහනක් කරන එක ලොකුම මේකක්. මම හරි සන්තෝෂයි ඒ ගැන. කියන්නේ අපි ජීවිතුන් අතර ඉඳී ඇද්දි. ඒක කාටවත් බලා ගන්න පුළුවන් නේ. සිය ජීවන ගමන් මගේ 81 වන විය පසු කරමින් සිටින ජෝර්ජ් මනතුංග නම් වූ මේ සුවිශේෂී නිර්මාණකරුවා අද වන විට අතුරුගිරිය ප්‍රදේශයේ සිය නිවහනට වී ජීවිතය ගෙවනවා. වසර 60කට අධික කාලයක් මෙරට සංගීතය සහ සිනමාව වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහෙවර උදෙසා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ගෞරවය අප මෙසේ ඔබට පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය හා නිදහස් කලා සන්ධානය දෙපන්දවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. මේ සමගින් ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.